ආයුබෝවන් ඔබ මේ එක්වී සිටින්නේ රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශයත් සමගින්. මුලින්ම සිරස්තල. ශ්‍රී ලංකාව පිළිබඳ විවාදාත්මක තත්ත්වයක් හේතුවෙන් ඉන්දියා පාර්ලිමේන්තුව උණුසුම්. කල්පවත්නා සංවිධානයක් සඳහා ශ්‍රී ලංකා රාජ්‍යය දිරිමත් කිරීමට රටවල් එක් කර ගැනීම මානව හිමිකම් යෝජනාවේ අරමුණ බව ඇමරිකාව කියයි. යෝජනාවලියේ කිසිදු ගුණාත්මක භාවයක් නැතැයි කැබිනට් නීති උපදේශකවරයාගෙන් ප්‍රකාශයක්. ගම්පහටත් ව්‍යායාම් මන්තිරුවක්. ගෑස් සහ කිරිපිටි මිල වැඩි කිරීම පිළිබඳ අවසන් තීරණය අධ්‍යයනයකින් පසු ඇමති ජොන්ස්ටන් කියයි. ගම්පහ ඔරුතොට පාරේ ඉදිකරණු ව්‍යායාම් මන්තිරුව අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. එය පිහිට ඇත්තේ ගම්පහ කළුපාල මාසල. අද උදෑසන මෙම ව්‍යායාම් මන්තිරුවට පැමිණි ජනාධිපතිතුමා ශාරීරික ව්‍යායාම්හි නිරත වුණා. කිලෝමීටර 4ක දුරක් තිබෙන මෙය ඉදිකර ඇත්තේ ඌරුවල් ඔය දෙපස පිහිටි සුන්දර බිම් කඩකයි. තුරුලතා සුරකීම සඳහා මන්තිරුව අවට නව ශාක විශේෂ 1500ක් පමණ සිටුවා තිබෙනවා. පසුගියදා ජනතා අයිතියට පත් කෙරුණු මෙහි ඉදිකිරීම සඳහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 32ක්. ගෑස් සහ කිරිපිටි මිල වැඩි කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරන බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ එම භාණ්ඩවල මිල ගණන් ලෝක වෙළඳපොලේ විශාල ලෙස ඉහළ යාම තුළ ඒවා ආනයනය කරන සමාගම් මිල වැඩි කිරීමට ඉල්ලීම් කර ඇති බවයි. අප්‍රේල් මාස 6 වෙනිදා සිට 11 වෙනිදා දක්වා මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේදී පැවැත්වෙන 265 වන මහපොළ අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සම්පකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශයේ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. මෙහිදී මාධ්‍යවේදීන් ගෑස් මිල හා කිරිපිටි මිල ඉදිරියේදී ඉහළ යන්නේද පිළිබඳව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් විමසීමක් කළා. ගෑස් මිල ලෝක වෙළඳ පොලේ ඉතාමත් ඉහළ ගිලා තියෙනවා. ලෝක වෙළඳ පොලේ වැඩිම ගෑස් මිල වැඩිම තිබ්බේ 800 ගණන් 900 ගණන් තමයි. දැන් 1000 ගණන් වැඩිලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධව ඉල්ලීම් කරලා තියෙනවා. මේ ගැන අපි අධ්‍යයනයක් කරනවා. අපිට දැනුනොත් විශාල පාඩුවක් සමාගම් වලට එහෙම නැත්නම් ඔවුන් ගෙනල්ලා තියෙන අලුත් මිල ගණන් වලට ඒ අලුත් මිල ගණන් වලට ගෙනල්ලා තියෙන නිසා මේ වැඩි කළ යුතුයි නැත්නම් සමාගම් වහෙන්න අපිට ඉඩ දෙන්නත් බෑ. එහෙම කටයුතු කරන අමාත්‍යාංශයක් නෙමෙයි. ඒ ගැන අපි අධ්‍යයනය කරලා අපි තීන්දුවක් ගන්නවා. කිරිපිටිත් එහෙමයි. ප්‍රධාන අර්ථාන්විත හා කල්පවත්නා සංහිඳියාවක් සඳහා ශ්‍රී ලංකා රාජ්‍යය දිරිමත් කිරීමට සියලු රටවල් එක් කර ගැනීමේ අරමුණින් මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කළ බව ඇමරිකා එක්සත් ජනපදය පවසනවා. ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රකාශක මාක් සී ටෝන මහතා ඒ බව පැවසුවේ වොෂින්ටනයේ ඊයේ පැවති දෛනික ප්‍රවෘත්ති සාකච්ඡාවේදී. Do you have anything on the resolution against Sri Lanka? ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ජිනීවා සමුළුවට ඉදිරිපත් කළ යෝජනාවලිය ගැන ඔබට යමක් කිව හැකිද? I would refer you to the opening remarks by Ambassador Donohoe and during the Human Rights Council. ඔව් ඔබ දකින්න ඇති ඩොනාහෝ තානාපති ඒ ගැන ඉතා සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කළා මානව හිමිකම් සැසිය අතරතුරදී. ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවලියක් කවුන්සිලයේ අවධානය පිණිස ගෙනීම ගැනත් අපේ ප්‍රයත්න ගැනත් ඇය පැහැදිලි කළා. ඇත්තෙන්ම මෙහිදී අපේ ඉලක්කය දිගු කලක් පැවති ගැටුම අවසානයේ අර්ථාන්විත හා කල්පවත්නා ජාතික සංහිඳියාවක් ඇති කරන්න අවශ්‍ය පියවර ගන්න කියලා ශ්‍රී ලංකා රජය දිරිමත් කිරීමට සියලු රටවල් එක් කර ගැනීමයි. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම හරහා ඒවට ආමන්ත්‍රණය කරන්න කියලා අපි කලක සිට ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියා. තවදුරටත් අපි ඒ ගැන දැඩි අවධානයෙන් සිටිනවා. The government of Sri Lanka and its through its Lessons Learned and Reconciliation Commission to address for some time. So it remains a serious concern. The government of the South තමිල්නාඩු ප්‍රාන්ත රජයේ ඉන්දියා මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා කිටුම්පත් කර ඇති යෝජනාවලියට සහ ඇමරිකාවේ ස්ථාවරයට සහාය දක්වන ලෙස. ඉන්දියා රජයේ පාර්ශ්වයෙන් මේ ගැන යමක් දැනගන්නට තිබෙනවද? Have you heard anything from the Indian government on this? I'm not aware that we ඉන්දියා රජයෙන් මේ සම්බන්ධව කිසියම් හෝ පණිවුඩයක් ලැබී ඇද්දයි මා දන්නේ නැහැ. මට ඒ පිළිබඳව විමසා බැලීමක් කරන්න පුළුවන්. communications from the Indian government. I can check on that.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාවලියේ කිසිදු ගුණාත්මක භාවයක් නැතැයි ශ්‍රී ලංකා රජය පවසනවා. කැබිනට් මණ්ඩල ජ්‍යෙෂ්ඨ නීති උපදේශක හිටපු නීතිපති මොහන් පිරිස් මහතා ප්‍රකාශ කළේ එම යෝජනාවලියේ බොහෝ දෑ මේ වන විටත් රජයේ ක්‍රියාවට නංවා ඇති බවයි. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් පදනම් විරහිත කරුණු ඇතුළත් යෝජනාවලියකින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරකීමට කිසිදු පිටිවහලක් නොලැබෙන බවත් මොහන් පීරිස් මහතා පෙන්වා දෙනවා. ඔහු අවධාරණය කළේ අදාළ යෝජනාවලිය ඉදිරිපත් කිරීමේහි කිසිදු සද්භාවයක් නොමැති බවයි. යුරෝපා සංගමය, ඇමරිකාව, එංගලන්තය, ලතින් ඇමරිකානු රටවල් කිහිපයක් හා අප්‍රිකානු රටවල් කිහිපයක් පමණක් අදාළ යෝජනාවලියේදී ශ්‍රී ලංකාවට විරුද්ධව ක්‍රියා කරනු ඇතැයිද පීරිස් මහතා ප්‍රකාශ කළා. යෝජනාවලිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිස අනිද්දා යලි ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට යාමට නියමිතයි. ඒ අනුව මහින්ද සමරසිංහ, මහාචාර්ය ජී.එල්. පීරිස් සහ නිමා සිරිපාද සිල්වා යන අමාත්‍යවරුන් ඇතුළු නියෝජිත පිරිසක් ඊට සහභාගී වනු ඇති. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති වූ විවාදාත්මක තත්ත්වයක් හේතුවෙන් අද ඉන්දිය පාර්ලිමේන්තුවේ කටයුතු වලට බාධා සිදු වුණා. රාජ්‍ය සභාව අවස්ථා කිහිපයකදී කල් තැබුණු අතර ලෝක සභාව උණුසුම් වූයේද ශ්‍රී ලංකාව පිළිබඳ සංවාදයකින්. ඉන්දිය රාජ්‍ය සභාවේදී සමස්ත ඉන්දිය අන්නා ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් හෙවත් AIADMK පක්ෂයත් ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් හෙවත් DMK පක්ෂයත් ප්‍රකාශ කළේ ජිනීවා සමුළුව පිළිබඳ ඉන්දිය සැලසුම අගමැතිවරයා සභාවට පැහැදිලි කළ යුතු බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් ඇති යෝජනාවලියට සහාය දක්වන්නේ දැයි පැහැදිලි කළ යුතු බවද ඔවුන් අවධාරණය කළා. කොමියුනිස්ට් පක්ෂයේ ඩී රාජා මහතා කියා සිටියේ ජිනීවා සමුළුවට යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට ඇමරිකාවට නොව ඉන්දියාවට අවස්ථාව තිබූ බවයි. මේ සම්බන්ධයෙන් රජය කටයුතු කරන ආකාරය සභාවට පැහැදිලි කළ යුතු බව ಭಾರತೀಯ ජනතා පක්ෂයේ එම් වෙන්කයියා නායිදු මහතා කියා සිටියා. පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ටී.කේ. බන්සාල් මහතා මේ පිළිබඳ රජයේ ස්ථාවරය පස්වරුවේ ප්‍රකාශ කරන බව දැනුම් දීමත් සමග රාජ්‍ය සභාව උණුසුම් වුණා. No. Go back to your place. Sorry. Please, I will. You cannot. මේ අනුව එහි කටයුතු කල් දැමුණු අතර ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ පස්වරුවේ රැස් වූ අවස්ථාවේදීද සභාවේ කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වූ බවයි. මේ අතර ලෝක සභාවේදීද මේ සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් ඇති වුණා. එහිදී මුදල් අමාත්‍ය ප්‍රනාබ් මුඛර්ජී මහතා අවධාරණය කළේ කුමන හෝ රටක් ඉලක්ක කර ගනිමින් ගෙනෙන යෝජනාවලියකට ඉන්දියාව සහාය නොදක්වන බවයි. ශ්‍රී ලංකා රජය මානව අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි කියන කාරණයේ සංවේදීභාවය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව හොඳින් දන්නවා. එය ජාත්‍යන්තර ප්‍රජාවගේ විරෝධතාවලට ලක්ව ඇති කරුණක්. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවලියක් ගෙනීමටත් බොහෝ දුරට ඉඩ තිබෙනවා. ඒත් මේ සඳහා තවමත් දිනයක් නියම කර නැහැ. Traditional position of India has always been not only in respect of this case that we know මේ සම්බන්ධයෙන් පමණක් නෙවෙයි ඉන්දියාවේ සාම්ප්‍රදායික ස්ථාවරය නම් කිසියම් රටක් ඉලක්ක කරගෙන ගෙනෙන යෝජනාවලට අපි සහාය දක්වන්නේ නැහැ. මානව හිමිකම් සමුළුවේ සාකච්ඡාවේදී ගැටලුව ඉදිරිපත් වන ආකාරය සලකා මේ සම්බන්ධ ස්ථාවරය නිගමනය කරනු ඇති. නමුත් මේ ගරු සභාවේ නියෝජිතයින් උනන්දුවක් දක්වන්නේ නම් මම විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන්නම් ඒ පිළිබඳව ප්‍රකාශයක් කරන්න කියලා. I will request External Affairs Minister to make a ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්ව අතර අවිශ්වාසයක් හා ගැටුමක් ඇති කර ගැනීමට වඩා වගවීමේ ක්‍රියාවලියට හා ප්‍රතිසන්ධානයට අදාළ කරුණු සාර්ථක කර ගැනීම පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම පාර්ශ්ව සමග කටයුතු කරමින් සිටින බව ඉන්දියා අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා පවසනවා. ඉන්දියා අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්ව ඇති යෝජනාවලිය සම්බන්ධයෙන් ද්‍රාවිඩ මුන්නේත්‍රම් කලහම් පක්ෂයේ නායක එම් කරුණානිධි මහතාට කරුණු පැහැදිලි කර ලිපියක් යවමින්. මීට පෙර එම් කරුණානිධි මහතා ඉන්දියා අග්‍රාමාත්‍යවරයාට යවූ ලිපියට ප්‍රතිචාර ලෙස මෙම ලිපිය යවා තිබෙනවා. ආචාර්ය මන්මෝහන් සිං මහතා සිය ලිපිය මගින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ දෙමළ ප්‍රජාවට සමානාත්මතාව, ගරුත්වය, සාධාරණත්වය හා ස්වාභිමානයෙන් යුතු අනාගතයක් ළඟා කර දීම සෑම අවස්ථාවකම ඉන්දියාවේ අරමුණ බවයි. දෙමළ ප්‍රජාවගේ මැසිවිලි විමසා බලා සැබෑ සංහිඳියාවක් සඳහා වන ක්‍රියාවලියක නිරත වීමේ වැදගත්කම ඉන්දියාව සෑම විටම ශ්‍රී ලංකාවට අවධාරණය කර ඇතැයිද ඉන්දියා අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.
ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමෙන්ද නිර්දේශ කර ඇති පරිදි මානව හිමිකම් කඩවීම පිළිබඳ චෝදනා නිශ්චිත කාලරාමුවක් තුළ ස්වාධීන හා විශ්වසනීය යාන්ත්‍රණයක් මගින් පරීක්ෂා කිරීමේ අවශ්‍යතාව ඉන්දියාව පෙන්වා දී ඇති බවයි. ශ්‍රී ලංකා රජය මේ කරුණු සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කරන ආකාරය පිළිබඳව ඉන්දියාවේ අවධානය යොමු ඇති බවද අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා අවධාරණය කර තිබෙනවා. මල්වාන ජාත්‍යන්තර පාසලේ කලා උළෙල මර්දාන ටවර් රංගහලේදී ඊයේ පැවැත්වුණා. කලා උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස මහාධිකරණ විනිසුරු එම් අබ්දුල් ගෆූර් මහතා සහභාගී වූ අතර ගෞරවනීය ආරාධිතයා ලෙස සහභාගී වුණේ පුරවැසි පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතායි. අපිට ඕනේ නම් හොඳ කිරිබතක් හදාගන්න ඒකට ලිපක් හදාගන්න ඕනේ ගල් 3ක් තියලා. හැබැයි ඒක ගලක් හරි සම්බරව තිබෙන්නේ නැත්නම් අපිට කිරිබතේ නියම තත්ත්වය ගන්න බෑ. අධ්‍යාපනයත් ඒ වගේමයි. එතන තියෙන ගල් 3 තමයි ගුරුවරුන්, දෙමාපියන් සහ දරුවන්. මේ දුෂ්කර කටයුත්තේදී අපි එකට එකතු විය යුතුයි. Those days we talk about country like London, France, Germany. අපි ඒ දවස්වල කතා කළේ එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය වැනි රටවල් පිළිබඳවයි. නමුත් අද අපි ඒවා හඳුන්වන්නේ යුරෝපා සංගමයේ හැටියට. අද රටවල් ගෝලීයකරණ ආර්ථිකයත් එක්ක සෑම රටක්ම එකතු වෙලා තියෙනවා. අපිට සම්බාධක වලින් වැඩක් නැහැ. යුරෝපා සංගමයේ සියලු දේ එකට එකතු කරලා තියෙන්නේ. ඔවුන් උත්සාහ කරන්නේ එකම භාෂාවක් යටතට ගේන්නට සහ එකම මුදලක් යටතට ගේන්නට. ලෝකයේම අවධානය යොමු වී තිබෙන්නේ ලෝකේ ප්‍රධානම sannivedanaya හැටියට භාෂාවටයි කියන්න පුළුවන්. සිසුන්ගේ සංස්කෘතික අංගවලින් උත්සවය විචිත්‍රවත් වුණා.